හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් පන්සිල් සමාදන් වීම සඳහා සියලු දෙනාම සාදුකාර පවත්වලා নমස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්ඛාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහං තේන බුච්චති මොල්ලිගොඩ වාද්දුව ග්‍රාම සංවර්ධන පාර විජය නිවසෙහි පදිංචි එච්.ඩී. ජයසේන පෙරේරා මහත්මයා දායකත්වයේ දරන මේ ධර්ම දේශනාවේදී එතුමා බලාපොරොත්තු වෙන්නේ මීට පෙර අභාව ප්‍රාප්ත වුණු තමන්ගේ ආදරබර පියාණන් වහන්සේ වන වෛද්‍යාචාර්ය එච්.ඩී. ඕදිරිස් පෙරේරා පියාණන්ට ඒ වගේම 1965 අප්‍රේල් මාසේ අභාව ප්‍රාප්ත වුණු ඇල්පිනෝනා මෑණියන් වහන්සේට ඒ වගේම 2008 11 වෙනි මාසේ 15 වෙනි දින අභාව ප්‍රාප්ත වුණු ඕ.ඊ. පෙරේරා ගුරුමෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන මේ ධර්ම දානමය පින්කම සිදු කරගන්න.
ඊට අතිරේකව ධම්සතර නාලිකාවේ අපවත් වී වදාළ අතිගෞරවනීය තිස්සනායක මාහිමිපාණන් වහන්සේට නිවන් සම්පත් ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම එතුමාගේ ජන්මදිනය නිමිති කරගෙන එතුමාට දිගාසිරි සම්පත් සලසා ගැනීම කියන අරමුණු සහ තවත් අරමුණු රාශියක් මූලික කරගෙන අද දවසේ මේ ධර්ම දානමය කුසලයේ සිදු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දානයාගේ ආනිසංස බලයෙන් ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන්ම අපි ප්‍රාර්ථනා කරනවා HD විජේසේන පෙරේරා මහත්මයාගේ මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙලා මුළු ලෝකයටම ධර්මාභිසමය සලසන නිර්වාණ ධර්මයට අවශ්‍ය කරන අබමල් රේණුවක හෝ මඟ පෙන්වීමක් මා විසින් සිදු කරන මේ ධර්ම දේශනාවේදී ලෝකයා කෙරෙහි සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද කල්පනා කරා අපේ විජේසේන පෙරේරා මහත්මයා බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක් නිසා බුදුරජාණන් වහන්සේ ඒ වගේම ආර්ය ශ්‍රාවක සංඝයා කියන මේ ආර්යයන් වහන්සේලා තුල තිබෙන පළවෙනි ගුණය හැටියට සැලකෙන දක්ෂිනාර්හ ගුණය පිළිබඳව ඊටාම අංශු මාත්‍රයක් ඒ ගුණය ආශ්‍රිතව තියෙන මහා දේශනා සම්භාරයෙන් ඊටාම අංශු මාත්‍රයක් ඔබතුමාටත් මේ ලෝකයාටත් අනුකම්පාව පිණිස මේ කාලවකවානුව තුළ ඊටාම කෙටියෙන් සාකච්ඡා කරන්න. ලෝකේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙකු පිළිකුල් සහගත දෙයකින් බියකරු තැනකින් ඈත්වන්නාසේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම ආර්ය ශ්‍රාවක සංඝ රත්නය පසේ බුදුරජාණන් වහන්සේලා කෙලෙසුන් කෙරෙන් දුරු වුණු නිසා තමයි මේ අරහං කියන නම උන්වහන්සේලාට අන්වර්ථ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි රණ සූරයේ කෙලෙස් සතුරන් නැති කරන ආකාරයට තමන්ගේ సంతానගත ක්ලේශ ධර්මයන් නැති කළ නිසා තමයි අපේ ආර්යයන් වහන්සේලාට අරහං කියන නම අන්වර්ථ වෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා අපි මේ සසර බැඳ තබන සංසාර චක්‍රේ ගරාදී අවිද්‍යා සංකාර විඥාන ඒ වගේම නාම රූප සලආයතන ස්පර්ශ ඒ වගේම වේදනා ඒ වගේම තෘෂ්ණා කියන මෙන්න මේ සංසාර චක්‍රේ ගරාදී සියල්ල අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය ශ්‍රාවක සංඝයා විසින් සිඳ දැමූ නිසා උන්වහන්සේලාට මේ අරහං ගුණය අන්වර්ථ වෙනවා. ඒ විතරක් නෙවෙයි පූජනීයත්වය උන්වහන්සේලාගේ ආමිෂ සහ ප්‍රතිපත්ති වශයෙන් තියෙන පූජනීයත්වය නිසා උන්වහන්සේලා අරහං. ඒ වගේම තමයි සිත කය වචනය කියන තිදොරින්ම උන්වහන්සේලා රහසින්වත් පාපයක් නොකළ නිසා උන්වහන්සේලාට මේ අරහං කියන නම අන්වර්ථ වෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් අපි මෙතෙන්දී ඔබට පැහැදිලි කරන්න ඕන දක්ෂිනාර්හ භාවය. මේ ආර්යයන් තුල තිබෙන දක්ෂිනාර්හ භාවය තමයි දක්ෂිනාර්හ භාවය කියලා කියන්නේ අනාගතයේ ලෞකික ලෝකෝත්තර ඵල අපේක්ෂාවෙන් යම්කිසි සදහැවතෙක් චීවර පිණ්ඩපාත සේනාසනාදී යම්කිසි ප්‍රත්‍යක් අතහරිනවා නම් අන්න එය පිළිගැනීමට සුදුසුම ස්වභාවයටත් අපි කියනවා අරහං කියලා. එතකොට මේ ආර්ය උත්තමයන් තුල තිබෙන මේ අරහං කියන වචනයෙන් අර්ථවත් කරන ඒ සරල අදහසයි මම ඔබට ඔය පැහැදිලි කළේ. එතකොට මෙතෙන්දී අපි ගොඩක් කතා කරන්නේ සුදුසුයි කියන අර්ථය. අනාගතයේ ලෞකික ලෝකෝත්තර ඵල අපේක්ෂාවෙන් සදහැතියන් විසින් යම් සිව්පසයක් අතහරිනවා නම් අන්නේ සදහැතියන්ට කල් නොයවාම ඒ ඵල ලබා දීමේ හැකියාව ආර්යයන් වහන්සේලා තුල තිබෙන නිසා විශේෂයෙන් මේ වසංගත කාලය තුල උන්වහන්සේලා කෙරෙහි ගෞරවය ඇති කරගෙන උන්වහන්සේලා වෙනුවෙන් ආමිෂ ප්‍රතිපත්ති වශයෙන් කැප වෙන්න අවශ්‍යයි කියන එකයි මම මේ මතක් කළේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ අරහත් භාවය කියන එක මහානුභාව සම්පන්නයි. තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ගෞරවයක් හෝ අභිවාදනයක් ලැබීමට සමතෙක් මේ ලෝකේ නැහැ. ඔබට හිතෙන්න පුළුවන් අපේ බුදුරජාණන් වහන්සේගේ ගෞරවයට අභිවාදනයට පාත්‍ර වෙන යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා.
එක දවසක් වේරංජා කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ හමුවේදී ප්‍රකාශ කරනවා පින්වත් ගෞතමයන් වහන්සේ රාජ පරම්පරා ගණනක් ආයුෂ ගෙවා ඇති මහලු බ්‍රාහ්මණයන්ට වඳින්නේ හෝ දැක හුනස්නේ නැගිටින්නේ හෝ අසුනක් පනවන්නේ හෝ තථාගතයන් වහන්සේ කිසිවිටකත් එය නොකරන්නේ යයි මම අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එය සත්‍යම දෙයක් කියලා මට වැටහෙනවා. එහෙම වෙන්නේ කුමක් නිසාද? එහෙම ප්‍රශ්නයක් විමසා සිටියා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නාහං තං බ්‍රාහ්මණ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යමහං අභිවාදේයවා පච්චුපට්ඨේයවා ආසනේනවා නිමන්තේයං බ්‍රාහ්මණ තථාගතෝ අභිවාදේයවා පච්චුපට්ඨේයවා ආසනේනවා නිමන්තේය මුද්දා පිස්ස විපතේයාති කියලා. මේකේ අර්ථය තමයි බ්‍රාහ්මණය මා විසින් වැඳීමට හෝ හුනස්නෙන් නැගිටීමට හෝ අසුනක් දීමට හෝ සුදුසු ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් අනිකකු මම නොදකිමි. බ්‍රාහ්මණය යමෙකුට මා විසින් වැන්දේ හෝ අසුනක් දුන්නේ හෝ නැගිට්ටේ හෝ අසුනක් පැනවූයේ හෝ වේ නම් තැරියෙන් ගිලිහි තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහි බිමට ඇද වැටීමේ ධර්මතාවයක් පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා උන්වහන්සේගෙන් වැඳුමක් පිදුමක් ලබන්න සමතෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. බැරි වෙලාවත් උන්වහන්සේ එහෙම වන්දනීයත්වයක් අසුනක් පැනවීමක් කළොතින් ඒක අර නටුවෙන් ගිලිහිලා වැටෙන ගෙඩියක් වගේ ඒ පුජ්‍යලයාගේ ගෙල සුන් වෙලා බිමට ඇදවි වැටීමේ ධර්මතාවයක් ලෝකේ පවතිනවා. ඒක බුදුරජාණන් වහන්සේලාගේ මේ අරහං ගුණයේ තියෙන ආනුභාවයේ ස්වභාවය තමයි ඒ තුලින් පෙන්වන්නේ අපිට. ඒ විතරක් නෙවෙයි දැන් අපි හිතනවා මේ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච මේ දක්ෂිනාර්හ ගුණය එහෙම නැත්නම් අරහං ගුණය කියන එක උන්වහන්සේගේ සිද්ධාර්ථ අවදියේ තිබුණේ නැද්ද කියලා. සිද්ධාර්ථ අවදියේ පටන් මේකේ බීජ අවස්ථාව පැවතියා. ඇත්තටම අපි අරහං ගුණය කියලා තවදුරටත් විග්‍රහ කරගත්තොත් යම්කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවෙන් පරප්‍රාප්තියට පත්වීමේ ස්වභාවයටයි අපි අරහං කියලා කියන්නේ. එතකොට යම්කිසි කෙනෙක් මේ අරහං ගුණ කතාව ශ්‍රවණය කරනකොට යමෙකුට සිල් රකින්න උනන්දු වෙනවා නම් ඒ වගේම භාවනා කරන්න උනන්දු වෙනවා නම් අනිත්‍ය ආදී විදර්ශනා වඩන්න උනන්දු වෙනවා නම් එයා මම හිතනවා මේ අරහං ගුණය හරියටම තමන්ගේ ජීවිතයට පරාමර්ශණය කරගන්නවා කියලා. ඉතින් මම ඔය සඳහන් කළේ සිද්ධාර්ථවදී මේ අරහං ගුණයේ ආනුභාවය බුදුරජාණන් වහන්සේගේ ඒ ජීවිතයෙන් ප්‍රකට වුණු අරහං ගුණයේ තිබිච්ච ආනුභාවයේ මූල බීජ අවස්ථාව පැවතියා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ මව් කුසින් බිහිවි දිශාවලෝකනය කළ අවස්ථාවේ ඒ සිද්ධාර්ථ බිලිඳුන්ට ලෝකේ සියලු සමන බ්‍රාහ්මණයන් ඒ වගේම දෙවියන් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් නාග ලෝකේ නාගයන් මේ හැම කෙනෙක්ම මල් තියලා වැඳලා ඒ අය ප්‍රකාශ කළේ ඔබට වැඩි කෙනෙක් තබා ඔබ හා සමාන වෙන කෙනෙක්වත් මේ ලෝකේ නැහැ කියලා. එතකොට ඒකෙන් පෙන්නනවා මේ අරහං ගුණයේ තියෙන මහානුභාව සම්පන්න බලය. සිද්ධාර්ථයන් වහන්සේ උතුරු දිශාව බලා සත්පියවරක් ගමන් කරලා උන්වහන්සේ අභීත සිංහනාදයක් කළා. අග්ගෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා නත් ජාති නත්ති ධානි පුනබ්භවෝති කියලා. එතකොට මේ කියන ප්‍රකාශයෙන් පේන්නේ උන්වහන්සේගේ මේ අරහං ගුණයේ තිබිච්ච මූල බීජ අවස්ථාව. ඒ වගේම සුද්ධෝදන මහරජතුමා ඒ වගේම මේ ගෘහස්තයන් විසින් වන්දනා කරන රාජරාජ මහාමාත්‍යයන් විසින් වන්දනා කරන කාලදේවල කියන තාපසතුමා බුදුරජාණන් වහන්සේට වැඳා. ඒ වගේම දරුවන් විසින් මව්පියන් විසින් රටවැසියන් විසින් ලෝකයක් වඳින පුදන සුද්ධෝදන මහරජතුමා තමාගේ දරුවා කියන ස්වභාවය නැතිව මේ සිද්ධාර්ථයන් වහන්සේට වන්දනා කරන තරම් අසිරිමත් බවක් උන්වහන්සේ තුල තිබුණා. ඒක අභ්‍යන්තර උන්වහන්සේගේ මේ ආධ්‍යාත්මික තත්වයන්ගේ බලමහිමේ නිසාම පාරමී ධර්මයන් සපුරා තිබීමේ ස්වභාවය නිසාම තමයි එවැනි ස්වභාවයක් මේ සිද්ධාර්ථ චරිතය තුලින් ප්‍රකට වුණේ. ඒ විතරක් නෙමෙයි ඔබ බලන්න ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා
මොන තරම් උන්වහන්සේට ලැබුණාද කියන එක. ඒව පිළිබඳව ඔබට ඇත්තටම පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ලෝකේ දවසකට බුදුරජාණන් වහන්සේට කොච්චර බුද්ධ පූජාව තියෙනවද? මුළු ලෝකේම තියෙන බුද්ධ පූජාව ටික එකතු කරලා බැලුවත් කන්දක් වගේ වේවි. ඒකට සමහර අය ඇත්තටම යම් යම් මතවාද දරන අය අගෞරව කරනවා. ඒක සුදුසු දෙයක් නෙමෙයි කියලා. එතකොට ඒව වෙනමම කතා කරන්න ඕන මේ ධර්ම දේශනාවේදී ඒ දේවල් සාකච්ඡා කරන්න ඇත්තටම කාලය යොදා ගන්න බෑ. ඒ විතරක් නෙමෙයි දක්ෂිනාව පිළිගැනීමට සුදුසුයි කියන අර්ථය තියෙනවා. ඒ විතරක් නෙමෙයි අනුත්තරං ධම්මචක්කංච ආනාචක්කංච පවත්තේතුං අරහාතීති අරහා. ඒ විග්‍රහයට අනුව අනුත්තර වූ ධර්ම චක්‍රය ආඥා චක්‍රය පැවැත්වීමට සුදුසු එකම කෙනා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ලෝකේ දැන් මේ ප්‍රතිවේද ධර්ම චක්‍රය සහ දේශනා ධර්ම චක්‍රය කියලා දෙකක් තියෙනවා. ප්‍රතිවේද ධර්ම චක්‍රය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ බෝධි පර්යංකයේහි වැඩහිඳ ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි උන්වහන්සේගේ సంతානයේ උපදවා ගන්නා ලද ඉන්ද්‍රිය බල, ඒ වගේම බෝධ්‍යාංග බල, මාර්ගාදී ධර්ම සමූහයේ බලයෙන් බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ සිද්ධාර්ථයන් තුල පැවති සියලුම 1500ක් ක්ලේශයන් ප්‍රතිවේද ධර්ම චක්‍රයේ ආනුභාවයෙන් කැපී ගියා. එතකොට මේ චක්‍රායුධය කියලා කියන්නේ ඉස්සර යුද්ධ කාලෙදී සතුරන් ළඟට අරගෙන ගිහිල්ලා කරකවන උපකරණයක්. එතකොට ඒකට සමාන වචනයක් නෙවෙයි ධර්ම චක්‍රය කියලා කියන්නේ. ධර්ම චක්‍රයෙන් ඇත්තටම වෙන්නේ సంతానගත ක්ලේශයන් කැපිලා යන එක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවේද ධර්ම චක්‍රයේදී උන්වහන්සේ ධර්මය අවබෝධ කරද්දී సంతానගත ක්ලේශයන් කැපිලා ගියා. ඒ විතරක් නෙමෙයි දේශනා ධර්ම චක්‍රයේ පතුරවද්දී කෙල ලක්ෂයක් සක්වල සත්වයන්ගේ ක්ලේශ ධර්මයන් කැපිලාම ගියා. සමුච්ඡේද වශයෙන්ම නැති කළා. එතකොට මේකත් අරහං ගුණයේ මහානුභාව බලයෙන් තමයි මේ తත්වය බුදුරජාණන් වහන්සේ නමක් තුල හටගන්නේ. ඊළඟට අපි මෙහිදී තවදුරටත් තේරුම් ගන්න ඕන දැන් මේ කියන මෙන්න මේ ආදේශනා ධර්ම චක්‍රය දේශනා ධර්ම චක්‍රය මේ ලෝකේ පවත්වන්න ඉන්න එකම සුදුසුම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ බව ධම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙනවා. ඒතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්. මේ ලෝකේ ශ්‍රමණේකුට දෙවියෙකුට මාරේකුට බ්‍රහ්මේකුට දේශනා කරන්න බැරි ධර්ම චක්‍රය බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී උන්වහන්සේ විසින් පැවැත්වුවා. ඒක පවත්වන්න සුදුසුකම් තියෙන කිසිවෙක් මේ ලෝකේ තවත් නැහැ. ඒකත් බුදුරජාණන් වහන්සේට මේ අරහං කියන ගුණය අන්වර්ථවන්න හේතුවක් වෙනවා. එතකොට අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ අරහං ගුණයේ ආනුභාව බලය පදනම් කරගෙන අපිට ප්‍රතිපත්තිමය වශයෙන් අපි ආමිෂ සහ ප්‍රතිපත්තිමය වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ ආර්ය ජීවිතයට සමීප වීමෙන් අපිට සහ අන් අයට ලැබෙන ප්‍රතිඵල මොකක්ද කියන එක පිළිබඳව. ඒක අපි සාකච්ඡා කරගත්තොත් අපිට ගොඩාක් වැදගත් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි පවත්වන ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන් නිසි පරිදි සිද්ධ කරන්න. ඉතින් විශේෂයෙන් අපි මේ වෙලාවේ මේ විජේසේන පෙරේරා මහත්මයා වෙනුවෙන් මේ ධර්ම දානය අපි මේ ධම්සතර නාලිකාව ඔස්සේ මේ විදියට විකාශනය වෙන්නේ. එතුමා කොහොමත් ධර්මයට ලැබි බුද්ධ වන්දනා කරන ඊටාම ශ්‍රද්ධාවන්ත මහත්මයෙක්. ඉතින් මම මේ කල්පනා කළා එතුමා වෙනුවෙන් අපේ සාරිපුත්ත මුගලන් දෙනම උන්වහන්සේලාගේ ජීවිතයේ යම්කිසි අසිරිමත් බවක් පැවතියා නම් ඒ සියලු අසිරිමත් භාවයන් පැවතියේ එක්තරා බුදුරජාණන් වහන්සේ නමකගේ අරහං ගුණයේ ආනුභාවය ආශිර්වාදය උන්වහන්සේලාට ලැබීම නිසා. අපි මේ පිළිබඳ මේ ධර්ම දේශනාවේදී ඊටාම කෙටියෙන් අපි සොයා බලන්න ඕන කොහොමද මේ ගෞතම බුද්ධ ශාසනය තුල අග්‍ර ශ්‍රාවක পদවිය ලැබපු සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා මේ කියන අරහං ගුණයේ ආනුභාවයට හසු වුණේ කොහොමද කියලා. පින්වත්නි ඒකා සංක කල්ප ලක්ෂයකට පෙර
සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ කොපමණ කාලයකට පෙරද ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර තමයි මේ සැරියුත් මුගලන් දෙනම මහා සාර බ්‍රාහ්මණ කුලයක උපදිනවා. ඒ මහා සාර බ්‍රාහ්මණ කුලේ ඉපදෙනකොට මේ අය නම් කළා සරද සහ ඒ වගේම සිරිවඩ්ඩ කියලා. සරද නමින් එක කුලයක උපදිනවා එක්කෙනෙක්, අනිත් කෙනා සිරිවඩ්ඩ කියලා තව කුලයක උපදිනවා. එතකොට මේ දෙන්න පිනින් අග්‍රයි. ඒ කාලේ තමයි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව අපිට පුදුම උපදවන කාරණාවන් කීපයක් තිබෙනවා. එතකොට අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ පහළ වෙන්නේ චන්දවතී කියන නගරේ අනෝමදස්සී නමින් පහළ වුණා. එතකොට පියාණන් වහන්සේ උනේ යසවන්ත කියන ශාස්ත්‍රීය රජතුමා. කුඹුග්ගස තමයි බෝධි වෘක්ෂය උනේ. නිසඹ අනෝම කියන ශ්‍රාවක දෙනම අග්‍ර ශ්‍රාවකයන් වුණා. අග්‍ර උපස්ථායකය වුණේ වරුණ ස්තවිරයන් වහන්සේ. අග්‍ර ශ්‍රාවිකාව වුණේ සුන්දරා සුමනා කියන ස්තවිරීන් වහන්සේලා දෙනම. ඒ වගේම උන්වහන්සේගේ ආයුෂ වසර ලක්ෂයක් 58 රියන් දේහයක් තමයි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට පැවතියේ. උන්වහන්සේගේ ශරීරාලෝකය 12 යොදුනක් පැතිරී ගියා. එතකොට මේ වගේ මහානුභාව සම්පන්න අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින කාලේ අපේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම සරද සහ සිරිවඩ්ඩ කියන නම් වලින් මහා සාර බමුණු කුලවල ඒ කාලෙදී ඉපදුනා. ඉතින් මේ දෙනම දැන් මේ දෙපළ අර වෙනද වගේම සසරේ පාරමිතා ධර්මයන් පුරාගෙන ආපු විදියට මේ සරද කියන මේ කුමාරයා තරුණ කාලෙදිම මේ ජීවිතය පිළිබඳ ලොකු කලකිරීමක් ඇති කරගත්තා. ජීවිතයේ මේ හිස් බව වටහා ගත්තා. එතකොට මේ සරද තාපසතුමා කල්පනා කරනවා මම මෙලව ගැන පමණක් දන්න කෙනෙක්. පරලොවක් ගැන මම දන්නේ නැහැ. උපන් සත්වයන්ට මරණය නියතයි. ඒ නිසා පැවිදි වෙලා මෝක්ෂය සොයන එක තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම දේ. අබිනිෂ්ක්‍රමණය කළ යුතුයි. මේ බව තමන්ගේ යාළුවටත් කිව්ව සිරිවඩ්ඩටත්. හැබැයි සිරිවඩ්ඩ කැමති වුණේ නැහැ පැවිදි වෙන්න. මේ සරද තාපසතුමා ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා හිමාල වනාන්තරේ මේ බණ භාවනා කරලා අෂ්ට සමාපatti උපදවා ගත්තා. ඊට පස්සේ ටික කාලයක් යනකොට ඒ තාපසාරාමෙට තවත් විශාල පිරිසක් මේ සරද තාපසතුමාගේ නෑදෑ හිතවතුන් අතවැසි පිරිස වරින් වර ඒ ස්ථානෙට ගිහිල්ලා ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා එතන පිරිස 74000ක්. ඒ මහා විශාල ආරණ්‍ය සේනාසනයක් 74000ක පිරිසක් සියලු දෙනාම පංච අභිඥා අෂ්ට සමාපatti උපදවා ගත්ත ඊටාම පුණ්‍යවන්ත පිරිසක් බවට පරිවර්තනය වුණා. එතකොට දැන් මේ විදිහට කාලය ගෙවිලා යනකොට මේ එක දවසක් අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ ලෝකයේ දිහා මහා කරුණා සමාපත්තියට සමවැදිලා බැලුවාම උන්වහන්සේ දකිනවා 84 කෝටියක් ධනය දුගී මගී යාචකාදීන්ට දීලා සම්පූර්ණයෙන්ම මේ පංචකාමයේ හිස් බව වටහාගෙන මේ ගිහිගෙයින් නික්ම ගිය සරද තාපසතුමා ප්‍රමුඛ 74000ක් මේ ඍෂිවරු ජීවත් වෙන ඒ ආරණ්‍ය සේනාසනයට වැඩම කිරීමෙන් මහත් අර්ථ සිද්ධියක් සැලසෙන බව ඒ අනෝමදර්ශි බුදුරජාණන් වහන්සේ නුවණින් දැක්කා. එහෙම දැකලා උන්වහන්සේ කල්පනා කළා මෙතනට වැඩම කළොත් ලෝකයට වන යහපත අප්‍රමාණයි කියලා උන්වහන්සේ වටහාගෙන උන්වහන්සේ පාසිවුරු අරගෙන තවත් භික්ෂුන් වහන්සේලා කිසිවෙක් නැතිව තනිවම හැසිරෙන අර සිංහරාජයෙක් වගේ මේ තාපසාරාමයට උන්වහන්සේ වැඩම කළා. එහෙම වැඩම කළාට පස්සේ දැන් වැඩම කරාම මේ සරද තාපසතුමා පමණයි ඒ වෙලාවේ තාපසාරාමේ මේ භාවනා කරමින් හිටියේ. ඉතින් අර අනෙකුත් සෙසු 74000ක් මේ තාපසවරු භික්ෂාචාර කාලය එහෙම නැත්නම් පිණ්ඩපාතේ කරන කාලය ආපු නිසා ඒගොල්ලෝ වනගත වෙලා පළවැල්ල නෙලන්න වනාන්තරයට පිණ්ඩපාතේ වැඩම කරලා තිබුණා.
ඉතින් අපේ මේ බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනකොටම දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් එක්ක මේ එතුමා අවබෝධ කරගත්තා මේ උත්තමයන්න් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. මෙයාගේ ශරීර ලක්ෂණ දිහා බැලුවායින් පස්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සහ අසීති අනුව්‍යංජන ලක්ෂණ වලින් විරාජමාන ශරීරයක් තියෙන මේ 54 රියන් උස ඇති මේ මහා වීරයන් වහන්සේ අනිවාර්යයෙන්ම පැවිදි වුණා නම් මුන්වහන්සේ බුද්ධ රාජ්‍යයටපත් වෙන්න ඕන. ගිහියෙක් නම් චක්‍රවර්ති රජකම ලබන්න ඕන කියලා මේ ශරීර ලක්ෂණ දිහා බලලා තේරුම් ගත්ත සරද තාපසතුමා මේ බුදුරජාණන් වහන්සේට ඉක්මනටම විශේෂ ආසනයක් පිළියෙල කරලා පසඟ පිහිටුවා වැඳගෙන නමස්කාර කරමින් හිටියා. එතුමා පුංචි ආසනයක වාඩි වෙලා හිටියා. දැන් මේ විදියට ඉන්නකොට ටික වෙලාවක් යනකොට පින්වත්නි මේ අර එර්දිමත් වූ මේ 74000ක් තාපස පිරිස මේ ආරාමයට පැමිණෙනවා. භික්ෂාචාර කාලේ පළවැලාදිය පිණ්ඩපාතේ පිනිස සොයාගෙන උන්වහන්සේලා වැඩම කරනවා. වැඩම කරාට පස්සේ මේ ඒ අය මේ කියනවා ආචාර්යයන් වහන්සේ අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ඔබ වහන්සේට වැඩි කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා. මේ මහා පුරුෂයා ඔබ වහන්සේට වඩා උසස් කෙනෙක් කියලා අපිට පේනවා. මොකද මේ ඉන්න ආසන දෙකෙන්. ඊට පස්සේ මේ සරද තාපසතුමා කියනවා දරුවනි කුමක් කියන්නාහුද නුඹලා අබෑටයක් මහා මෙරක් හා සසඳන්නට සිතන්නහුද? අබෑටයක් මහා මේරු පර්වතයකට සමාන කරන්න හිතනවාද? සියල්ල දත් බුදුරජාණන් වහන්සේට මා උපමා කරන්න එපා කියලා ඒ වෙලාවෙම ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ අය දැනගත්තා මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා මේ ඒ වෙලාවේ දැනගෙන මේ සියලු දෙනාම ඔක්කොම බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටුවල වැඳලා අප්‍රමාණ ගෞරව කළා. ඉතින් ඒ වෙලාවේ මේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා අග්‍ර ශ්‍රාවක දෙනම සමග සියලුම භික්ෂුන් වහන්සේලා මේ වනාන්තරයට වැඩම කරත්වා කියලා. ඒ අදිෂ්ඨානයත් එක්කම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම තවත් භික්ෂුන් වහන්සේලා ලක්ෂයක් රහතන් වහන්සේලා ලක්ෂයක් සමග මේ වනාන්තරයට වැඩම කළා. එතකොට බලන්න දැන් ලක්ෂ 2කට ආසන්නයි පිරිස. අනවමදස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් ආර්යයන් වහන්සේලා සහ මේ ස්ථානයේ 74000ක් සරද තාපසතුමා ප්‍රමුඛ පිරිස. දැන් මේ පිරිස වැඩම කරාට පස්සේ මේ එර්දිමත් තවුසෝ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට ආසන පනවන්න හිමාල පර්වතයට ගිහිල්ලා එර්දියෙම විවිධ මල් වර්ග නෙලාගෙන ඇවිල්ලා විශාල වශයෙන් ආසන පිළියෙල කරා. දැන් තථාගතයන් වහන්සේ සඳහා යොදුනක් උස ආසනයක් පිළියෙල කළා. එතකොට ඒ ආසනයට වඩා ටිකක් පහත් ආසන අනිත් මේ මහා රහතන් වහන්සේලා විශේෂයෙන් අගසව් දෙනම සඳහා වෙනම ආසන දෙකක්, ඒ වගේම සෙසු මහ රහතන් වහන්සේලා සඳහා වෙනම ආසන වශයෙන් ආසන 1,01,000ක් පිළියෙල කළා. එතකොට ඒක හරි රමණීයයි. විවිධ මල් වලින් සරසලා දැන් ඔය මේ නවක භික්ෂුන් වහන්සේලා සඳහා පනවපු ආසනයේ පමණක් බඹ 30ක් උසයි. මේව ඔක්කොම මල් වලින් තමයි කළේ. එතකොට මේ ආසනවල දැන් මේ අනවමදස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. එහෙම වැඩ ඉඳෙද්දි දැන් මේ සරද තාපසතුමා ප්‍රමුඛ මේ අනෙකුත් තාපසවරු අර නෙලාගෙන ආපු පළවැල ආරණ්‍යයේ තියෙන පරිදි සකස් කරලා ඉවර වෙලා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට මේ ආසනවලදීම පූජා කරා. ඊට පස්සේ සරද තාපසතුමා ආරාධනා කළා මේ ආසනවල අපිට අනුග්‍රහය පිණිස ඔබ වහන්සේ ප්‍රමුඛ මේ ලක්ෂයක් මහරහතන් වහන්සේලා වැඩ සිටිත්වා කියලා ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා ඒ ආසනයේම.
ඊට පස්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් නිරෝධ සමාපත්තියට සමවැදුණා. සෙසු භික්ෂූන් වහන්සේලාත් බැලුවා දැන් මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පිරිස නිරෝධ සමාපත්තියට සමවැදිලා අපිත් නිරෝධ සමාපත්තියට සමවදින්න ඕනි කියලා ලක්ෂයක් මහරහතන් වහන්සේලා අර වනාන්තරේ තාපසවරු විසින් පිළියෙල කර මේ ඊටාම පිවිතුරු අලංකෘත ආසනවල උන්වහන්සේලා නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියා. සරද තාපසතුමා විශාල ඡත්‍රයක් අරගෙන බුදුරජාණන් වහන්සේට ඒක අල්ලගෙන ඡත්‍රය අල්ලගෙන උන්වහන්සේට ගෞරවයෙන් මේ උපකාර කළා. අනෙකුත් තාපසවරු මේ භික්ෂාචාර කාලයේදී මේ ඒගොල්ලන් පළවැල මේ අනුභව කරලා අනිත් කාලවලදී අර ලක්ෂයක් මහරහතන් වහන්සේලාට වැඳගෙනම සතියක කාලයක් ගත කළා. එතකොට මේක හරි අසිරිමත් බවක් මේ වනාන්තරයේ සිද්ධ වෙන. ඉතින් මේ ඊට පස්සේ දැන් මේ සරද තාපසතුමා ප්‍රමුඛ මේ තාපසවරු දින 7 අවසන් වුණා. ඒ දින 7 අවසන් වුණාට පස්සේ මේ අර විදියටම පළවැල නෙලාගෙන ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ විශාල පිරිසකට සත්කාර කළා. දානීය විදියට අර පළවැල පිළියෙල කරලා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට පූජා කළා. ඊට පස්සේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ සතියක් නිරෝධ සමාපත්තියෙන් නැගිටලා සතියකට පස්සේ තමන් වහන්සේගේ දකුණු පස වැඩ වුණු අග්‍ර ශ්‍රාවක නිසඹ මහරහතන් වහන්සේ අමතලා කිව්වා මේ තාපසවරුන්ට පුෂ්පාසන පිදීමේ ආනිසංස අනුමෝදනාව කරන්න කියලා. ඊට පස්සේ නිසඹ මහරහතන් වහන්සේ අනුශාසනා කළා. මේ පුෂ්පාසන පූජා කරලා සතියක් උන්වහන්සේලාට උපස්ථාන කිරීමේ ආනිසංස දේශනා කළා. නිසඹ ශ්‍රාවකයන් වහන්සේගේ මේ පාරමී ඥානයේ සිට තාපසවරු දහම් ශ්‍රවණය කළා. හැබැයි ධර්මය අවබෝධ වුණේ නැහැ. ඊට පස්සේ වමත් ශ්‍රාවකයන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ අර විදියටම අවවාද කළා මේ පුෂ්පාසනානුමෝදනාව මේ තාපසයන් වහන්සේලා වෙනුවෙන් කරන්න කියලා. ඊට පස්සේ ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්නමම අනුශාසනා කළාට හැබැයි කිසිම තාපසවරයන් වහන්සේ නමකට ධර්මාභිසමය ලැබුණේ නැහැ. ඊට පස්සේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ආදේශනා ප්‍රාතිහාර්ය පැවැත්වුව. උන්වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසානයේදී අගසව් දෙනමගේ ධර්ම දේශනාවෙන් පස්සේ මේ ධර්ම දේශනය සිද්ධ වෙන්නේ. ඒ දේශනය අහලා සරද තාපසතුමා හැර අනෙකුත් සියලුම තාපසවරු සව් කෙලෙසුන් නසා අරහත් ඵලයටපත් වුණා. හරි අසිරිමත් දෙයක් වනාන්තරේ. දැන් ඊට පස්සේ මේ ඒ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ මේ සියලුම ශ්‍රාවකයන් වහන්සේලාට කතා කරනවා මහණෙනි එන්න මාගේ ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න කියලා දක්ෂිණ ශ්‍රී හස්තය දිගු කරලා කතා කරනකොටම අර 74000ක් තාපස පිරිස සියලු දෙනාම මේ 60 වයස් පිරුණු මහරහතන් වහන්සේලා හා සදිසි ශික්ෂණයෙන් යුක්ත මහා ආර්යයන් පිරිසක් බවට පරිවර්තනය වුණා. ඒගොල්ලන්ට සිවුරු හොයන්න, අටපිරිකර හොයන්න, හිස්රැවුල් කපන්න කිසිම උවමනාවක් උනේ නැහැ. ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව කියන ආශ්චර්යමත් පැවිද්ද ලබන්න මේ 74000ක් අර තාපස පිරිස එදා වාසනාවන්ත වුණා. හැබැයි නිසඹ තාපසයන් වහන්සේ තමයි දැන් මෙතන මේ ප්‍රධානිය. නිසඹ තාපසයන් වහන්සේට මේ ධර්මය අවබෝධ වුණේ නැහැ. උන්වහන්සේ හැර සරද තාපසතුමා හැර අනිත් සියලු දෙනාටම ධර්මය අවබෝධ වුණා. දැන් මේකට හේතුව මොකද්ද? අර නිසඹ කියන මේ දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේ ධර්ම දේශනා කරනකොට එයාට ආශාවක් ඇති වුණා මටත් බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයකදී මේ අග්‍ර ශ්‍රාවකෙක් වුණා නම් හොඳයි කියලා ඒක ගැන කල්පනා කර කර හිටියා. ඒ කල්පනාවත් එක්ක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මෙයාට තේරුණෙත් නැහැ. ඒ වගේම
ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කළ ධර්මයේ තේරුණෙත් නැහැ. එතකොට උන්වහන්සේ හැරුණාම සරද තාපසතුමා හැර අනිත් සියලු දෙනාම අරහත් ඵලයට පත් වුණා මේ අනවමදස්සි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පස්සේ. ඊට පස්සේ සරද තාපසතුමා අහනවා මේ බුදුරදුන්ට දෙවන ආසනයේ වැඩහිඳ ශ්‍රාවක පාරමී ඥානයේ පිහිටා දහම් දෙසූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ ධර්මය බොහෝ වේලාවක් අහගෙන ඉඳලා අනේ මටත් මේ වාගේ යම්කිසි බහුශ්‍රෘතයෙකුගේ බුදු කෙනෙකුගේ මේ ශාසනය තුල මේ විදිහේ සසුන් කෙත ආලෝකමත් කරන බහුශ්‍රෘතයෙක් බවට පත් වෙන්න ලැබෙනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ අහනවා මේ බුදුරජාණන් වහන්සේ මේ ඔබ වහන්සේගේ අර දකුණු පැත්තේ ඉඳගෙන ඒ ධර්ම දේශනාව සිදු කළ ශ්‍රාවකයන් වහන්සේ කවුද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ තමයි ශ්‍රාවක පාරමී ඥානෙහි කෙලපැමිණ සිටින ෂෝඩස ප්‍රඥාවෙන් ප්‍රතිවේදව සිටින මා විසින් පවත්වන ලද ධර්ම චක්‍රය නැවත පවත්වන්න පුළුවන් මේ භික්ෂුව තමයි මාගේ මේ අනවමදර්ශී බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. ඊට පස්සේ කියනවා එහෙනම් ස්වාමීනි සතියක් මුළුල්ලේ ඔබ වහන්සේට පුෂ්ප චත්‍රයක් දැරීමෙන් කළ සත්කාරයෙන් මට ශක්‍ර පදවියක් වැඩක් නැහැ. ඒ වගේම මට බ්‍රහ්ම පදවියකුත් වැඩක් නැහැ. ඒ පිනෙන් මමත් අනාගතයේහි මේ නිසඹ ස්තවිරයන් වහන්සේ වගේ එක්තරා බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේදී අග්‍ර ශ්‍රාවක පදවිය ලබන්න ප්‍රාර්ථනා කරනවා කියලා ඒ ශ්‍රාවක පදවිය ප්‍රාර්ථනා කළා. ඊට පස්සේ බැලුවා අනෝමදර්ශී බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුද්ධ ඥාණයෙන් මේ සරද තාපසතුමාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ කියනවා තාපසතුමනි මේන් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගියාට පස්සේ ගෞතම නම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. ඒ ගෞතම බුදු සසුනේදී ඔබ අද මේ ප්‍රාර්ථනා කළ ධර්මසේනාධිපති තනතුර ලැබලා සාරිපුත්‍ර නමින් ඒ தත්ත්වයට පත් වෙනවා කියලා අග්‍ර ශ්‍රාවක නමින් ඒ தත්ත්වයට පත් වෙනවා කියලා මේ අග්‍ර තනතුරට ආශිර්වාද කළා විවරණ ලබා දුන්නා. ඊට පස්සේ ඉතින් දැන් මේ සරද තාපසතුමාට නිකන් හෙට ලැබෙන තනතුරක් වගේ පුදුම තරම් ප්‍රීතියක් ඇති වුණා. ඒ ප්‍රීතියේ පටන් උන්වහන්සේ දිගින් දිගටම ඒ අනෝමදස්සි බුද්ධ ශාසනය තුල පින් කරමින් නිරන්තරයෙන් මනුෂ්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයට දිව්‍ය ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට ආදී වශයෙන් උන්වහන්සේ ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමන් කරමින් අපේ බුද්ධ ශාසනය තුල මෙන්න මේ තනතුර ලැබුවේ කුමක් නිසාද කියලා ඔබ කල්පනා කරන්න. එදා ඒ පුෂ්පෝපචාර කිරීම නිසා ධර්මය ශ්‍රවණය කිරීම නිසා ප්‍රාර්ථනා කළ නිසා මේ මොකවත්ම නිසා නෙවෙයි. එදා ඒ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ඒ ශ්‍රාවකයන් වහන්සේලා තුල තිබිච්ච අරහං ගුණයේ මහානුභාව බලය තමයි අපේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමට විපාක දුන්නේ. දැන් මේ කාරණාවන් ටික අවසන් වුණාට පස්සේ ඊට පස්සේ සරද තාපසතුමා කල්පනා කරනවා මගේ කල්යාණ මිත්‍ර තමයි සිරිවඩ්ඩ. එයා හිතනවා දැන් මම දක්ෂිණ ශ්‍රාවකයා වෙන්න මට නියත විවරණ දුන්න අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ මම කැමති මගේ මිත්‍රයා ලවා මේ වමත්සව්ව දෙවනි ශ්‍රාවකයන් වහන්සේ බවට පත්කරන්න ඒ ගෞතම බුද්ධ ශාසනයම එයා ලවා අනවමදස්සි බුදුරජාණන් වහන්සේට ලොකු සත්කාරයක් කරලා ඒ තනතුර ප්‍රාර්ථනා කරවන්න ඕන කියලා කල්පනා කරා. ඊට පස්සේ අර සිරිවඩ්ඩ හම්බ වෙන්න ගියා. හම්බ වෙන්න ගිහිල්ලා කිව්වා ඒ හමු වෙන්න ගිය මොහොතේම සිරිවඩ්ඩ මේ තමයි කතාවට මුල පුරන්නේ. සිරිවඩ්ඩ අහනවා සරද තාපසතුමාගෙන් කෝ ඔයාගේ 74000ක් පරිවාරය. ඊට පස්සේ සියලු ප්‍රවෘත්ති ප්‍රකාශ කළා. ඒ 74000ක් සියලුම පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී ඒ ඍෂිවරු සියලු දෙනාම අනවමදර්ශී බුද්ධ ශාසනයට ඇතුළත් වුණා කියලා ඒ අය ඒහි භික්ෂු මහාන උපසම්පදාවෙන් ප්‍රවෘජා භූමියටපත් වුණා කියලා සියලු ප්‍රවෘත්ති ප්‍රකාශ කළා. ඊට පස්සේ සිරිවඩ්ඩගෙන් අහනවා මම අනාගතයේ ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක পদවිය ලබන්න
මට අනවමදස්සි බුදුරජාණන් වහන්සේ මගේ පින්කමෙන් පස්සේ මට නියත විවරණ ලබා දුන්නා. උන්වහන්සේගේ බුදුනුවණින් උන්වහන්සේ දේශනා කළා මම අනාගතයේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල මේ තනතුරටපත් වෙනවා කියලා. ඒ සම්බුද්ධ ශාසනයේ දෙවනි ශ්‍රාවකයා බවට පරිවර්තනය වෙන්න ඔබ කැමතිද? ඔබ ඒ සඳහා අනවමදර්ශි බුදුරජාණන් වහන්සේට බුද්ධෝපස්ථානයක් කරන්න කියලා ආරාධනා කළා. එහෙම කියනකොටම සිරිවඩ්ඩ ඒකට කැමති වෙලා මොකද කළේ? සිරිවඩ්ඩ තාපසතුමා මේ සරද තාපසතුමාගේ මේ උපදේශ පරිදි මෙයා මොකද කළේ? එයාගේ මාලිගාව ඉදිරිපිට විශාල භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම සකස් කරලා ඒකට කියනවා අටකිරියක භූමි භාගයක් කියලා. අටකිරියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් වී යමුණු මේ 8ක් විතර වගේ වපුරන්න පුළුවන් භූමි ප්‍රදේශයක්. ඒ කියන්නේ අක්කර 12ක් 15ක් වගේ ප්‍රමාණයක් භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරා. එහෙම සුද්ධ පවිත්‍ර කරලා ඒ භූමි ප්‍රමාණය තුලම මෙයා විශාල ශාලාවක් ඉදි කළා. ඒ ශාලාව සම්පූර්ණයෙන්ම සකස් කළේ මේ විවිධ මල් මාර්ග වලින් ඒ වගේම විවිධ ලස්සන උඩුවියන් වලින් සකස් කරලා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 1,74,000ක් පිරිසට වැඩ ඉන්න පුළුවන් විදිහේ දානශාලාවක් විදිහට නිලුපුල් මල් පියසි ඒ වගේම විවිධ උඩුවියන් ආදී බැඳලා බොහොම ලස්සනට අලංකృత කරලා මේවා සකස් කළා. ඊට පස්සේ අනවමදස්සි බුදුරජාණන් වහන්සේ මේ සරද තාපසතුමාගේ සහ සිරිවඩ්ඩගේ ආරාධනාවෙන් මේ ස්ථානයට වැඩම කරලා අර ආසනවල උන්වහන්සේලා වැඩ හිඳියා. එතකොට ඒ ආසනවල වැඩ ඉඳලා පළවෙනි දවසේ අනවමදස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ඒ රහතන් වහන්සේලාට දානි පූජා කරලා මේ සිරිවඩ්ඩ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මම කෙරෙහි අනුකම්පාවෙන් දින 7ක්ම මේ ස්ථානයේ වැඩ ඉන්න කියලා. ඊට පස්සේ 7 දිනක්ම වැඩ සිටියා. ඒ දින 7 දින අවසානයේදී සඳහන් කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ සිදු කරපු මේ මහා පුණ්‍යානුභාව බලයෙන් මම සක්‍ර පදවියක්වත් දිව්‍ය පදවියක්වත් රජ පදවියක්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මගේ යහළු සරද තාපසතුමා යම්කිසි බුදු කෙනෙකුගේ මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක පදවිය ලබනවාද මමත් කැමති ඒ සම්බුද්ධ ශාසනය තුල දෙවනි ශ්‍රාවකයා බවට පරිවර්තනය වෙන්න ඒ தත්වෙට මටපත් වෙන්න පුළුවන්ද කියලා මේ පිනේ විපාකයෙන් අනවමදස්සි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. ඊට පස්සේ තථාගත අනවමදස්සි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පැහැදිලි කළා ඒකාසංක කල්ප ලක්ෂයකින් මතු බුදුවන ගෞතම නම් සර්වඥයන් වහන්සේගේ ශාසනය තුල ද්විතීය ශාවකයන් වහන්සේ බවට පත්වීමට ඔබට මේ පින ප්‍රමාණාත්මකයි. ඔබ ඒ තනතුරටපත් වෙනවා කියලා නියත විවරණ ලබා දුන්නා. බලන්න දැන් මේ දීර්ඝ කතා ප්‍රවෘත්තියෙන් අපිට අනාවරණය වෙන්නේ අන් කිසිවක් නෙවෙයි මේ තථාගතයන් වහන්සේලා තුල ආර්ය මහරහතන් වහන්සේලා තුල පසේ බුදුරජාණන් වහන්සේලා තුල ඒ වගේම අනාගාමී ආර්ය උත්තමයන් තුල තියෙන මේ අරහං ගුණයේ මහානුභාව සම්පන්න බව. එතකොට යම්කිසි කෙනෙක් බුද්ධ පූජාවක් ප්‍රතිපත්ති පූජාවක් මේ සම්බුද්ධ ශාසනයේ ෂණ සම්පත්තිය ලබාගත් වෙලාවෙ කරනවා නම් ඒකේ ආනිසංස අනන්තයි අප්‍රමාණයි. සම්පූර්ණයෙන්ම ආනන්තාර වේදී අකුසල කර්ම හැර ඕනම අකුසල කර්මයක් වහා ගන්න පුළුවන් විදිහේ ශක්තියක් අපේ ජීවිතයට එකතු වෙනවා මේ ආර්ය උත්තමයන් වහන්සේලා වෙනුවෙන් කරන සත්කාර පදනම් කරගෙන. එතකොට විශේෂයෙන් මේ කාලේ මේ වසංගත කාලෙදී ඔබ හැමෝම ගෙවල් වල ඉන්න නිසා ඔබට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ පිළිවෙත් පුරන්න. ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා තමන්ගේ නිවෙස් ඇතුළම කරන්න පුළුවන්. එතකොට මේ තියෙන වසංගත තත්වයෙන් මිදෙන්න හේතු වෙන්නේ සියලු දෙනාගේම ආධ්‍යාත්මික පවිත්‍ර භාවය පවිත්‍රතාවය සීලයේ කූට ප්‍රාප්තිය ඒ වගේම සමාධියේ කූට ප්‍රාප්තිය ප්‍රඥාවේ කූට ප්‍රාප්තිය තමයි අරහං කියලා කියන්නේ. එතකොට ඒ தത്വයට පත්වීමේ අවකාශය අපගේ సంతානවලටත් ඒ தത്വයටපත් වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඊට අවශ්‍ය කරන වැඩ කටයුතු සිද්ධ කරගන්න එක උචිතයි කියලා මම මේ ධර්ම දේශනාවේදී ඔබ හැම දෙනාටම මතක් කරනවා. ඉතින් අද දවසේ මොල්ලිගොඩ වාද්දුව ග්‍රාම සංවර්ධන පාරේ විජේ නිවසේ පදිංචි
HD විජේසේන පෙරේරා මහත්මයා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. මේ ධම්සතර නාලිකාව ඔස්සේ මීට පෙරත් මට මතක හැටියට ධර්මදේශනා කීපයක්ම එතුමා සිදු කරලා තිබෙනවා. එහෙම සිදු කරලා ධර්ම දානමය පින්කම් සිදු කරන් තිබෙනවා. එතකොට අද දවසේ එතුමා කල්පනා කරනවා මේ ධර්ම දානයේ ආනිසංසය තමන්ගේ දෙමව්පියෝ දෙපළට අනුමෝදන් කරන්න. 1962 අගෝස්තු මාස අභාවයට පත් වුණු වෛද්‍යාචාර්ය HD ඕදිරිස් පෙරේරා පියාණන් වහන්සේ 1965 අප්‍රේල් මාස පරලෝසපත් ඇල්පිනෝනා මෑණියන් වහන්සේ එවැගේම 2008 11 වෙනි මාසේ 15 දින අභාව ප්‍රාප්ත වුණු ඊයෝ පෙරේරා ගුරු මෑණියන් වහන්සේ ඇතුළු ඔබතුමාගේ වර්ග පරම්පරානුගත සියලු ඥාති වර්ගයා සහ ධම්සතර නාලිකාව නිර්මාණය කරමින් මේ දක්ෂිණ ලංකාව තුල ධර්ම sannivedanයේ නිර්මාතෘවරයා බවට පරිවර්තනය වුණු ලෝකයාට යහපත කළ සම්බුද්ධ ශාසනයේ යෝධ මෙහෙවරක් සිදු කළ යුග පුරුෂයෙක් හැටියට සැලකෙන අපවත් වී වදාළ ධම්සතර නාලිකාවේ නිර්මාතෘ කලාවිදු දික්වැල්ලේ තිස්සනායකා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිර්වාණ අවබෝධය පිණිස මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්‍යක් දෘෂ්ටික දෙවියෝ අනුමෝදන් කරගෙන සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට යහපත සැලසේවා. ඒ දෙවියෝ මේ සම්බුද්ධ ශාසනයත් ඒ වගේම ශාසනයට ඊටාම හිතයිශී කෙනෙක් හැටියට කටයුතු කරන සම්බුද්ධ ශාසනයේ කුළුපග දායකයෙක් හැටියට ක්‍රියා කරන HD විජේසේන පෙරේරා මහත්මයාට දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සුබම සුබ උපන්දිනයක් වේවා. ඒ වගේම දැනට පවතින කොරෝනා වසංගතයෙන් ජීවිතක්ෂයට පත්තුණු සියලු දෙනාටම ලෝකවාසී හැම දෙනාටම සසර දුකින් මිදෙන්න මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා. ඒ වගේම දැනට රෝගාතුරව සිටින සියලුම කොරෝනා රෝගීන්ට ලංකාවේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම ඒ සියලු සත්වයන්ට මේ වසංගත තත්වයෙන් පීඩාවට පත් වෙලා සිටින හැම දිනාටම මේ පින අනුමෝදන් වෙලා ඒ අය සුඛී සුවපත් වෙත්වා. ඒ වගේම වර්තමානයේ වැවුරු කන්නල බුදුරජ මහ වෙහෙරපති අතිපූජනීය ශාස්ත්‍රපති පඬිත කරතොට පඤ්ඤාශීලා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ සියලුම පූජනීය මහා සංඝරත්නයට මේ ධර්ම දානයාගේ ආනිසංසය ලැබීමෙන් උන්වහන්සේලාටද ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සැප සම්පත් සැලසේවා. දිගාසිරි සම්පත් සැලසේවා. මේ ධර්ම දේශනාව සිදු කළ දේශකයන් වහන්සේටද නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. ධම්සතර කාර්ය මණ්ඩලයේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා. අද දවසේ මොල්ලිගොඩ වාද්දුව ග්‍රාම සංවර්ධන පාර විජය නිවසේ පදිංචි ඊටාම සදැහැති ශාසන මාමක HD විජේසේන පෙරේරා මහත්මයා විසින් තමන්ගේ ආදරබර මව් දෙමව්පිය ඥාතීන් සිහිපත් කරගෙන සිදු කරගත්ත මේ ධර්ම දානයාගේ ආනිසංස බලය ඔබතුමාට එකාකාරයෙන් පිහිටීම තුළ මේ ජීවිතය තුළම ධර්මාභිසමය වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. ඔබගේ මියගිය මව් දෙමව්පිය නෑයන්ටත් දෙවියන්ටත් ඔබ අප හැම දෙනාටමත් ජාත්‍යාදී දුකින් නිදහස්ව ලබන අමා මහ නිවන් පිණිසම මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.